කොරෝනා ගෝලීය වසංගතයක්. ඉතින් මේ ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ අපිට දැන් තාම වැඩි වශයෙන් දැනෙන්නට ආරම්භ. කාලයක් මේ දැනিলা ඊට පස්සේ වියකී ගිහින් ඉන් අනතුරුව දැන් අපිට මෙය වැඩියෙන් දැනෙන්නට ආපු. ඉතින් මෙය අපේ රටේ අයට දැනෙන්නේ කොහමද? එහෙම නැත්නම් අපේ රටේ සමහර අයට මේ සමහර අය ධන වන්නේ කොහොමද? එන්න මේ පිළිබඳව අපි යම්කිසි කතිකාවක් ආරම්භ කරන්නට ඕනේ. මොකද මේ රෝගය රෝග වාහකයක් වීම කිසි කෙනෙකුගේ වැරද්දක් නෙවෙයි. එතකොට වැරද්දක් නොවන රෝගයකට ගොදුරු වීම තුල කවුරු හරි කෙනෙක් සමාජයේ යම්කිසි අපකීර්තියකට නැත්නම් කොන් කිරීමකට එහෙම නැත්නම් සමාජය තුල ඒ අය පිළිකුල් සාගත ලෙස සලකනවා නම් ඒ සමාජය කරන වැරද්දක්. මොකද මේ රෝගය අද මට හැදෙන්න පුළුවන්, ඔබට හැදෙන්නට පුළුවන්. මේ අපි කාගේවත් වරදක් නෙමෙයි. අමතක කරන්නට හොඳ නෑ මේ රෝගය විවිධ ප්‍රභේද ඔස්සේ, නව ප්‍රභේද ඔස්සේ අපිට ශරීරගත වෙනවා. ඒක නිසා මේ කොතනින් පටන් ගත්තාද කියන එකවත්, කොතනින් ඉවර කරන්න පුළුවන්ද කියන එකවත්, එහෙම නැත්නම් මේ සඳහා වගකිය යුත්තේ කවුද කියන එකවත් අපි කාටවත් නිශ්චය වශයෙන් කියන්නට බෑ. හැබැයි මේ තුර සිට අපිට කියන්නට පුළුවන් අපිට මිනිස්යන් විදියට කටයුතු කිරීම නම් නිශ්චය වශයෙන්ම කරන්නට පුළුවන් කියලා. ඉතින් අපි මුණ ගැහුණා මෙන්න මේ මිනිස්යන් විදියට මේ රෝග වාහකයන් සමග ගනුදෙනු කිරීමේදී, කටයුතු කිරීමේදී කොයි විදියටද හැසිරෙන්න ඕනේ කියන එක ගැන කතා කරන්න ඒ පීඩාවටපත් කෙනෙක්. මේ පීඩාවටපත් උනේ එක්කෙනෙක් නෙමෙයි. ඇගේ සැමියා සහ දරුවන්. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට කලින් වෙඩින් පොකුරක් නිර්මාණය වුණා. මේ වෙඩින් පොකුරේදී ඒ රෝග වාහකයෙක් විදියට තම සැමියා මේ රෝගයට ගොදුරු වෙද්දී ඉන් අනතුරුව ඇගේ දරුවනුත් ගොදුරු වී ඊටම සාර්ථකවට මුහුණදී කාන්තාවගේ ශක්තියද ඊටම හොඳින් පාවිච්චි කරමින් මේ දරු පවුල කතාකප්පෙට ගෙන එන්නට ඇයට හැකියාවක් ලැබුණා. හැබැයි ඇයට තියෙනවා අපිට කතාවක් කරන්න. ඒ කතාවේ තියෙන දේ තමයි අපි මේ රෝගය හැදුන අය කෙරෙහි දැක්විය යුතු සංවේදීභාවය. ඒ නිසා අපි ඇයගෙන්ම ඒ පිළිබඳව දැන් අහන්නට යනවා. ඇය සසංකා. මේ ඉන්නේ ඇය. මට විශ්වාස කරන්නට පුළුවන් මේ රෝගය පිළිබඳව තාමත්ම උණුසුම් තත්ත්වයක් තියෙද්දී, කොටින්ම රෝග බිය තියෙද්දී මේ අය ඊටම ශක්තිමත්ව මුහුණ දුන්නා. තමන්ගේ සැමියාද වෙනත් රෝගවලට ප්‍රතිකර්ම ගන්නමින් සිටියදී තමන්ගේ දරු තුන්දෙනා සමග ඇයට කියන්නට කතාවක් තියෙනවා. අපි ඇයගෙන් අහන්නේ මේ රෝගය තුල අපි කොහොමද මිනිසුන්ට සංවේදී වන්නේ? නැත්නම් ඔබට ඔබේ මේ දරු පවුල තුල ඔබට සමාජයෙන් නොයෙකුත් නොකටයුතු සිද්ධ වුණා වගේ අපිට දැනෙනවා. ඒ තවත් කෙනෙකුට සිද්ධ වෙන්නට පුළුවන්. ඔබට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඇයට මුහුණ දුන්න උණු එම සිද්ධි පිළිබඳව කතා කරන්න අවශ්‍යයි. අපි කතා කරමු. කොවිඩ් දෙවෙනි වසංගතය දෙවෙනිට ඇල්ල එනකොට අපි කවදාවත් හිතුවේ අපිට කොවිඩ් හැදෙයි කියලා. මොකද ටීවී එකේ පෙන්නනකොට, නිවුස් වලට පෙන්නනකොට අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ වසංගතයක් අපේ ගෙදරට අපි පස් දෙනාටම එක්කෙනෙක් නම් සමග අපි පස් දෙනාටම හැදෙයි කියලා මම කවදාවත් හිතුවේ තුන් හිතකවත් තිබුණ නැති දෙයක් මේක. ඒ වුණා කියන්නේ ඒ වෙනකොට අපිට මගේ ස්වාමි පුරුෂයා ඒ වගේම මම යාපව සිංහ සමාජයේ සිංහ සමාජිකයන් සිංහ සමාජය හරහා ඒ වගේම අපි පෞද්ගලිකව අපි ඉන්නේ අබම්පොල ප්‍රාර්ථකනේ රෝහල කොවිඩ් මේ වෙනකොට කොවිඩ් වගේ නතර කරලා ඉන්නේ. එතකොට අපි දන්න අඳුරන කෙනෙක් ආපුවම අපිට කෝල් එකක් දීපුවම මෙයාට කෑම කන්න බෑ. මෙයාට වතුර නැහැ කියපුවම අපි දෙන්න කෑම ටික අරගෙන ගිහිල්ලා වතුර ටික අරන් ගිහිල්ලා දීලා එන කට්ටිය. සිංහ සමාජයත් එක්ක එකතු වෙලා ආරක්ෂිත හැඳුම් කට්ටල ඒ වගේම පෞද්ගලික අපේ ධනෙ වොෂින් මැෂින් එකක් තියෙන හොස්පිටල් එකට අපි දුන්නා. හැබැයි අපි කවදාවත් ඒවා කියන්නේ ගියේ නැහැ. ඒවා කරේ මොකද කවදා හරි දවසක අපටත් මේක හැදුනොත් කියන එකෙන් තමයි අපි ඒක කරේ. නැතුව මේ පෞද්ගලික ලාභ ප්‍රතිලාභවත් ඒ කිසිම දෙයක් ලබා ගන්න නෙවෙයි මනුෂ්‍යත්වය වෙන්නේ. ඒ වෙනුවෙන් කරේ. ඉතින් ඒක කරලා ටික දවසක් ඒක කරේ අපි ජනවාරි. ඒ වෙනකොට අපි පොඩි කෝල් එකකින් SMS එකකින් අපි කවදාවත් දැකලා නැති අය වෙනුවෙන් අපි ආහාර අරන් ගිහලා දුන්නා. ඉතින් එහෙම අපි ගොඩක් සංවේදී වුණා. කවදාවත් හිතුවේ නැති විදිහට මගේ ස්වාමි පුරුෂයාට තියෙන්නේ ටුවරිස්ට් ගොඩක් ටුවල් හොටෙල් එක. ඒකෙ වෙඩින් ගන්නවා. මිනිස්සුන්ට ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ගිය අවුරුද්දේ මංගල උත්සවයේ කිසිම දෙයක්. ඒක නිසා මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සෑහෙන වෙඩින්ස් තිබුණා. ඉතින් ඒ වගේ අපේ හොටෙල් එකේ වෙඩින්ස්
15ක් විතර අවසාන වෙලා අවසාන වෙඩින් එක තිබුණේ ජනවාරි 21. ඉතින් අහම්බෙන් වගේ කියන්නේ මනමාලයාගේ පාර්ශවය ආවේ ගම්පහේ. ඒ ආපු තැනක ඉඳලා ඒ ආපු එක පුද්ගලයෙක් නිසා මගේ ස්වාමි පුරුෂයාත් කොවිඩ් ආසාදිතෙක් වුණා. ඒතර අපි ඒක දැනගත්ත වෙලාවේ මගේ තාත්තා ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක හිටියේ. ඇත්තටම රෝහල් ගත කරලා. ඒකට රෝහලේ ඉඳලා ගෙදර එන අතරමඟදී කාර්යකේ තමයි අපි දැනගත්තේ මගේ මහත්තයා මේ වගේ තත්යකට පත්වලා ඇති කියලා. මොකද ඒ වෙනකොට එයාට උණ හැදිලා තිබුණා. අපි හිතේ මහන්සි නිසා කියලා. ඔයාට කෝල් එක ඇවිල්ලා කිව්වා මෙහෙම එදා වෙඩින් එකට ආපු කෙනෙක් ඇන්ටිජන් කරලා එයා පොසිටිව් කියලා. එතන මගේ මහත්තයා කිව්වේ අපි කොහෙවත් යන්නේ නැහැ දැන්. අපි මේකම ගෙදර යමු. ගිහලා අපි නිරෝධායනය කරමු. මම කියනවා බෑ. තාත්තා හොස්පිටල් එකේ. මමයි මගේ නංගි විතරයි ගෙදර ඉන්නේ අම්මයි. මොන හරි වුණොත් මම කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මම කොහොමද මගේ තාත්තට උදව් කරන්නේ? මෙයා කියනවා එහෙම හිතන්න එපා. මේක වසංගතයක්. අපි හැමෝම අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනේ. ආත්මාර්ථකාමී වෙන්න එපා. ඒක බෑ. අපහින් වාසී මේ සේරම තිබුණා. මොකද තීරණයකට මොකද කරන්නේ? ඔව්. ඒක නිසා අවසාන තීරණයක් ගත්තා කමක් නැහැ. අපි ගෙදර ගිහිල්ලා නිරෝධායනය කරනවා. මොකද රිස්ක් එක තියෙනවනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම හස්බන්ඩ් කරේ මොයිච් එකේ ડોක්ටර්ට කෝල් කරලා PHIට කතා කරලා PHන් හිතන කතා කරලා කිව්වා මෙන්න මේ වගේ ආරංචියක් ආවා අපිට ගන්න පුළුවන් ඊළඟ පියවර මොනවද කියලා. ඊට පස්සේ අපි කරන්නේ සේව් කරනවා. පළාතටම සේව් කරන සේවය සපයන ආයතනනේ කැම බීමත් එක්ක ගන්න කරා. ඒකට අපිට මිනිස්සුගේ ජීවිත අනුතුරේ දාන්න බෑ. එතකොට අපිට දුන්න අපවාද අනුශාසන තමයි මේක ඉස්සලම් කරන්න ඕනේ අපේ ස්ටාෆ් එක. ඒගොල්ලෝ පොසිටිව්ද දන්නේ. ඒගොල්ලෝ මේ පුද්ගලයන් එක්ක ගැවසුනානේ. ඒක නිසා ඒගොල්ලෝ පුළුවන් තරමට නිරෝධායනය කරන්න ඕනේ. ඒ වගේම හොටෙල් එක විස බීජ හරණය කරන්න ඕනේ. හොටෙල් එක ඇරලා තියෙනවා නම් විස බීජ හරණය කළා පරණ සේවකයන් ඉවත් කරලා නිරෝධායනය කරලා අලුතෙන් ස්ටාෆ් එකක් දාලා කරන්න ඕනේ. මම හිතන්නේ මගේ ස්වාමීන් මට හැමදාම කියපු දෙයක් තමයි අපි ලොකු අපි හැමදාම සල්ලි නෙවෙයි මිනිස්සුම හම්බ කරගන්න ඕනේ කියලා. හැබැයි ඉස්සර මම ඔකට ගන්න උනාට ඔය කියපු දේ ඒ වෙලාවේ ප්‍රායෝගිකව උදව් වුණා. මගේ එක කෝල් එකකින් මගේ යාළුවෝ මගේ පවුලේ ඥාතීන් අපිට උදව් කරන්න ලෑස්ති වුණා. ඒක අපේ හොටෙල් එකේ වැඩ කරපු වෙනකොට වැඩ කරපු ස්ටාෆ් එක අපි නිරෝධායනය කරා. හොටෙල් එකේ විස බීජ හරණය කළා. අලුතෙන් ස්ටාෆ් දෙකක් දාලා හොටෙල් එක ඇරලා තිබුණා. මගේ හස්බන්ඩ් ඕනුනේ මේක වහන්න නෙවෙයි. මට රුපියලක්වත් හම්බ නොවුනත් කමන්නේ ආයතනය ඇරලා තියන්න. ඒ කියන්නේ අපේ. මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙයි. මම හිතන්නේ මේ වගේ සංචාරක හොටෙල් කරන ගොඩක් අය. ඒකට ඊළඟ යන ස්ටෙප් එක කවුරුත් දන්නේ නැහැනේ. ඒක නිසා. ඒකට ගොඩක් අය නොදන්න හිටපු කතාවක් තමයි මෙයා අපව කවුරුත් මේවා කරන්නේ. අපි ආරංචි දැනගත්ත ගමන් අපි තමයි අවශ්‍ය තැන් වලට කරගත්තා. අපි තමයි මේ අපේ ගෙදර ඇවිල්ලා නෝටිස් ගහන්න කලින් අපි තමයි ක්වොරන්ටයින් වුණේ. ඉතින් එක්ස්ට්‍රා දේවල් කරාට පස්සේ අපේ ගෙදර මේ පෝස්ට් එක අලවන්න පරක් වුණා කියලා 119 දැන් කෝල් කරලා තිබුණා. අසල් ලසියෝ කියන සමාජය කියන්නේ ඉතින්. ඒකයි. එතකොට මට පොඩි දුකක් මොකද සමාජ වගකීම කියන දේ අපි හරියටම දන්නවා. ඒක නිසා උච්චර දේවල් කරලත් අවසානයේදී පොඩි පෝස්ට් එකක් යෝගි ගැහුවත් නැතත් අපි කොහොමද එළියට යන්නේ? එනකොට මේක අපි කරලා ඉවරයි. ඒක නිසා ඊට පස්සේ කමරි PCR එක කරාට පස්සේ ඉස්සලම හස්බන්ඩ්ගේ තමයි ස්ටාෆ් එකත් එක්ක PCR කරේ. ඉතින් හොටෙල් එකේ එක්කෙනෙක්වත් පොසිටිව් වුණේ නැහැ. සේරම රිපෝට්ස් නෙගටිව්. මගේ හස්බන්ඩ් විතරක් පොසිටිව්. ඒ වෙලාවේ එයා කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ. මම යනවා. මම හැම දෙයක්ම ඔයගොල්ලන්ට ලෑස්ති කරලා යන්න. මොකද මමත් එක්ක මගේ බබාලා 3 දෙනෙක් හිටියා. පොඩි බබාලා අවුරුදු 8, අවුරුදු 9, අවුරුදු 12 වගේ අතර සීමාවකට තමයි මගේ දරුවෝ ඉන්නේ. ඉතින් ඒත් එක්ක මාව දාලා යනකොට එයාට ඒක ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක්. අපි මමත් හිතුවේ නැහැ ඒක කොහොම මුණ දෙන්නද කියලා. ඒ වුණාට හවස 5 විතර වෙනකොට හරියට පෙබරවාරි 1 වෙනිදා රිපෝට් එක ආවේ. හවස 5 විතර වෙනකොට අපේ ගෙදරට ඇම්බියුලන්ස් එකක් එනවා. සුවසැරියා. කවදාවත් ඇම්බියුලන්ස් එක ගිහින් තිබුණේ නැහැ. දැකලා තිබුණේ නැහැ ළඟට. ඇම්බියුලන්ස් එක එනකොට අර අමුතු ඇඳුම් ඇඳගත්ත දෙන්නෙක් ඇම්බියුලන්ස් එකෙන් බහැලා වටේ පිටේ කන චූටි කිරි පොඩ වැස්සකුත් යනවා. ඉතින් ඒත් එක්ක ඒ දෙනිච්ච හැකීම තාත්තා කරේ තරගෙන බෑග් එකක් අරගෙන ඉන්න යනකොට ඒක දරා ගන්න මටත් බෑ දරුවන්ට ජලාගෙන බැරි වුණා.
හැබැයි ඒ අතර මොකක්ද උනේ කියලා දන්නේ නැතුව ඇවිල්ලා ඉබිකම් කරන ළමයි කෙනෙක්. පහළ අය ගොඩක් එහෙමයි. ඇවිල්ලා මොකද්ද කරදරයක්ද කියන එක නෙවෙයි. ගෙදර මොකද්ද වෙන්නේ කියලා ඇවිල්ලා බලන ඒවා ගොඩක් තිබුණා. එතන මගේ බබාලා අහනවා අම්මී අයිය අර ගොල්ලන් අර විදිහට බලන්නේ. ඇයි එහෙම අපි නරක වැඩක් කළද තාත්ති වරගෙන යන්නේ. ඒ කියලා මගේ හස්බන්ඩ් ඊට පස්සේ සැනිටයිස් කරලා යාව මේකට ඇම්බියුලන්ස් එකේ අරගෙන ගියාට පස්සේ ඒගොල්ලෝ මට කියනවා මික්මට දොර වහගන්න. බලන්න අර හැමෝම අපි දිහා අමුතු විදිහකට බලනවා කියලා දොර වහගෙන අපි 4 දිනම දොර වහගත්තා. වෙන මොකද කරන්නේ නැති නිසා. හැබැයි ඔබේ පුතා යම් දෙයක් කරා අපි ඒ ගැන කතා කරමු. ඒ ගිහිල්ලා පැයක් ඇතුළත මම කාමරේට වෙලා අඬනවා. අනිත් දෙන්න වැඩිච්ච තැන්වල ඉඳගෙන ඉන්නවා. මගේ පොඩි පුතා එයා චිත්‍රයක් අඳගෙන එනවා. ඒ චිත්‍රේ තියෙන්නේ අපි 3 දෙනා. අපි 4 දෙනා. මමයි බබාලා 3 දෙනයි තාත්තා යනකොට අඬනවා. තාත්තා ඇම්බියුලන්ස් එකට ගාව ඉන්නවා. ඇම්බියුලන්ස් එකේ අරගෙන අන්කලුත් ඉන්නවා. ගෙදර බල්ලොත් දුකෙන් ඉන්නවා. අහල පහලයි කට අරගෙන බලාගෙන ඉන්නවා. ළමයට ඒ චිත්‍රය අපි ඔබට ඉදිරිපත් කරනවා දැන් බලන්න පුළුවන්. පුංචි දරුවෙක්ගේ හිතේ මැවෙන නිර්ව්‍යාජ හැඟීම් මේ තියෙන්නේ. මම හිතනවා මේ චිත්‍රය ඔබ ගොඩක් සංවේදී කරයි. ඒ අම්මට ඒ දරුවන්ට කොයි තරම්ය සංවේදී වෙලා ඇද්ද. උන් ලොකු ප්‍රශ්නක පටලිච්ච වෙලාවක ඒ සෞඛ්‍යමය ප්‍රශ්නයක්, සමාජමය ප්‍රශ්නයක්, සෞඛ්‍ය මානසික ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඊට පස්සේ මම බබාව හදලා බබා තාත්ති ගියේ මගේ හස්බන්ඩ් හම්බුනේ අම්මපල රෝහලමයි. ඒකේ තාත්ති ගියේ මේ ළඟට. මගේ යුනිවර්සිටියේ රෝහලට ගොඩාක් ආසයි. අපිට හයියෙන් ඌ කිව්වොත් තාත්තිට ඇහෙනවා. ඒක නිසා බය වෙන්න එපා. අපි ඉන්නවනේ අපි හැමදාම තාත්තිට කෝල් කරනවා. ඒක කියපු ගමන් වීඩියෝ කෝල්ස් කරනවා. ඒ සේරම කරලා යත් එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ ජනවාරි 3 වෙනිදා මගේ දරුවෝ 3 දෙනාගේ PCR කරනවා. ඒතර කියන්න ඕනි. හරි බයෙන් කියලා ජීවිතේ කවදාවත් කරලා නැති දෙයක් කරන්න. නමුත් PHM මහත්තුන්ගේ එතකොට MOH ડોක්ටර්ගේ සහයෝගය ඒගොල්ලන් බබාලා බය වෙන්නේ නැතු PCR එක කරේ අපේ ડોක්ටර් අංකල්නේ ගන්න රිද්දන්නේ නැහනේ කියන එකකින් ගත්තේ. ඒ නිසා කිසිම බයක් තිබුණේ නැහැ. ඒකට මූණ දීලා ගෙදර ආවා. හැබැයි PCR එක කරලා ඉවරන PCR එක තිබ්බ තැන ඉඳන් එහා පැත්තේ තිබුණ හොස්පිටල් එක. තාත්ති හොස්පිටල් එකේ ජනේලෙකින් වල අතවැන්නවා. මගේ බබාලට ළඟට ගිහින් කතා කරා හා සමානයි. තාත්ති හොඳින් ඉන්නවා තාත්තිට මුකුත් වෙලා නැහැ කියලා. ඒගොල්ලන් හරි සන්තෝෂ වුණා. ඊට පස්සේ අත වන්නලා ඉන්නවා. අපි ආපහු ගෙදර ඇවිල්ලා මම බබුවට කිව්වා. මගේ දුර අවුරුදු 12යි. පුතේ අපි පොසිටිව් වුණා හරි නැති වුණා හරි අපි 4 දෙනාගේ ඇඳුම් බෑග් ටික හදාගමු. මොකද අපිට කොයි වෙලාවෙ යන්න වේද දන්නේ නැහැ. අපි ලෑස්ති පිටේ. ඕනි දෙයකට. මම හිතන්නේ හොඳ හෝ නරක හෝ මොනවට හරි කලින් සූදානම පෙර සූදානම හරි වැදගත්. හරි යමු. ඕනි දෙයක් කරමු කියලා එයා තනියම හදාගත්තා. මම පුතාට දෙන්න ගැන ටික ලෑස්ති කරගත්ත හදිසි අවස්ථාවයක් වුණත් කැම බීලා. ඒ හැමදේම මම ලෑස්ති කරලා ලගේජස් ටිකට දාලා අයින් කරලා තිබ්බා. ඒකට ඊළඟ දවසේ 3 වෙනිදා PCR එක කරා 4 වෙනිදා ස්කෑන් එක රිපෝට් ආවා. ඉතින් 27ක් විතර පොසිටිව්. මගේ රිපෝට් එක තිබුණේ නැහැ වෙලාවට. මගේවත් දරුවන්ගේවත්. ඔයාට මගේ හිතේ කොනක තියෙනවා. මගේ එක දරුවෙක් හරි නෙගටිව් වෙයි. මම හිතන හිතනවා මේ මම පොසිටිව් වෙලා මගේ දරුවෝ නෙගටිව් වුණොත් මම මොකද කරන්නේ? මොකද ඒ වෙනකොට අපි නිසා මගේ තාත්තා දරුණු විදිහට අසනීප වෙලා මරණයක් ඔන්න මෙන්න පෙනිපෙනී ගෙදර විරෝධායනය කරලා යාව හොස්පිටල් එකේ බේර ගන්න බෑ කියලා ඒ වෙනකොට ගෙදර එවලා අපි නිසා අපි ආවදීපු නිසා අම්මලාව ක්වොරන්ටයින් කරලා. ඉතින් ඒ වගේ වෙලාවක මම වෙනුවෙන් කවුරුත් නෑ ළඟ පාතේ. ඉතින් මම හිතනවා එක ළමෙක් හරි නෙගටිව් වුණා. මම කොහොමද යාව තියලා යන්නේ? කොහෙද තියලා යන්නේ? මට යාව අරගෙන යන්න පුළුවන්ද? ඒ නිසා මම හොයනවා. එහෙම පුළුවන්කමක් තියෙනවද? අනිත් එක මට මගේ දරුවෝත් එක්ක මගේ පුතාලා දෙන්නයි දුවයි ඉන්නේ. ඒකට අරගෙන යන්න පුළුවන් තැනක් තියෙනවා. දරුවන්ට දෙන්න පුළුවන් සැප සම්පත් පහසුකම් දෙන්න තැනක් තියෙනවා. ආරක්ෂිතව. එතකොට මම හොයාගන්නවා මෙහෙම අපිට පුළුවන් ප්‍රයිවට් ඉන්න කියන එක. ප්‍රයිවට් හොටල් එකක් බුක් කරලා ඉන්න පුළුවන් කියන එක. ඒකස් මම තීරණය කරනවා. හස්බන්ඩ් කතා කරලා තුනක් අවස්ථාවක් තියෙනවා. මොකද කරන්නේ? එයා කියනවා අපිට සල්ලි කියන එක කවදා හරි හම්බ කරගන්න පුළුවන්. ඒවට මේ වෙලාවේ
අපි දරුවන්ට සහනයක් දෙන්න ඕනේ. ඒක නිසා ඒ විදිහට arrange කරගන්න. එතකොට මගේ හස්බන්ඩ් මේ වෙලාවේ මං ගාව හිටියේ නෑ. මම තනියම හොටෙල් එකක් හොයාගෙන ඒකට කෝල් කරලා රිසර්වේෂන්ස් දාලා ඒක හෝල්ඩ් කරා. මම පොසිටිව් වුණත් මම ඔයගලන්ට කියන්නම්. රිසර්වේෂන් කරනවා. මම යන්න අවශ්‍ය වුණොත් මට තනියම යන්න විදිහක් නැහැ. මොකද ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. අපි යන්න ඕනේ ඇම්බියුලන්ස් එකක. ඒකට රජයෙන් අපිට ඒක දෙන්නේ නැහැ. අපි ප්‍රයිවට් යන්න ඕනේ. ඒත් අපි ප්‍රයිවට් තැනකට යන නිසා මම ඇම්බියුලන්ස් සර්විස් එකකට කතා කරලා මේ වෙලාවේ හැටියට මට ඒක ලොකු ප්‍රයෝජනයක් වුණාට මම හිතනවා ඊට වඩා මට බම්පොල ඉඳලා කොක්කල යන්න මම හිතන්නේ රුපියල් 70000කට ආසන්න කරනවා. ඒකද මට සල්ලි තියනවට කරපු දෙයක් නෙවෙයි. ඇම්බියුලන්ස් එකේ වියදම රුපියල් 70000ක්. ඒතර මම හිතන්නේ ඒක ඊට වඩා සාධාරණ වුණා නම් හොඳයි කියන එක මම හිතනවා. ඒකද මුදල් කියනවට වේදම් කරන්න පුළුවන්කමකට මේක කරා නෙවෙයි අවස්ථාව. මොකද අම්මා කෙනෙක් විදිහට මම දරුවෝ තුන් දෙනෙක්ව පරිස්සම් කරගන්න ඕනේ. ඒගොල්ලන්ට කරදරයක් නොවෙන්න මම වැඩ කරන්න ඕනේ හිත තමයි මම මේක කරේ. ඒක නිසා. එතකොට කොහොමද ඒ සංසිඳන ටිකක් කරක් වෙන මොකද ඒ දවස් සෑහෙන ප්‍රමාදයක් තිබුණා. කොහොමද 7 වෙනිදා උදේ 7:00 විතර එනවා. ડોක්ටර් කතා කරලා කියන සසංකා ඔයයි බබාලා තුන් දෙනාම පොසිටිව් කියලා. ඒකට කාන්තාවක් විදිහට මම හිතන්නේ ඔබ පෙර සූදානම් වෙලා හිටියා. ඒකට දරා ගන්න බැරි කාණිකම දුකක් දැනෙනවා. මතක් වෙන හැම වෙලාවකම මේක හරි අපහසුයකට දරා ගන්නකද මම කවුරුත් නෑ අම්මා තාත්තා නැහැ ස්වාමි පුරුෂයා නැහැ බබාලා තුන් දෙනා මැදේ නිදාගෙන ඉන්නවා. අනිත් එක අපිට හැදෙලා තියෙන ලොකු අසංගතයක්. ඊළඟට මොකද්ද කරන්නේ? මට මොකද්ද වෙන්නේ? මම මැරෙයිද? ළමයිට මොනවා හරි වෙයිද? හැබැයි මම කියන්න ඕනේ එක දෙයක් තියෙනවා. මගේ ස්වාමි පුරුෂයා පොසිටිව් වෙච්ච වෙලාව ඉඳලා මම මගේ බබාලා තුන් දෙනාටම විටමින් C දුන්නා. ස්ටීම් කරා. දවසකට 4 පාරකට වඩා මම ස්ටීම් කරා බබාලා තුන් දෙනාට. විටමින් C අනිවාර්යෙන් දුන්නා. හොඳ කෑම දුන්නා. හොඳට කන්න දුන්නා. එක වේලක්වත් බඩගින්න තිබුණේ නැහැ. මොකද කෑම හොඳට කන්න කියලා කියන්නේ ශක්තිමත්ව ඉන්න. ඒ වගේම උණු වතුරෙන් ඒගොල්ලන්ට නාන්න දුන්නා. හොඳට. ඒ සේරම මම වරද්දන්නේ නැතුව කරපු දෙයක්. අලතුරු වැඩිපුර කන්න දුන්නේ. මේ කෑමත් එක්ක අනිවාර්යෙන් ඒවා දුන්නොත් ඒක විටමින් සල්ල ගන්න ඕනේ කියලා කියන නිසා. බෙහෙතකට ගත්තේ ඒ ටික විතරයි. අපි වෙන පුත් ගත්තේ නැහැ. ඒ ටික කරලා එතකොට දැන් ડોක්ටර් කියනවා සසංක ඔය 4ට කලින් යන්න ඕනේ. ඔයා 4ට කලින් ගියේ නැත්නම් ඔයා වරගෙන යනවා ගවර්න්මන්ට් තැනකට. ඒ හින්දා ඔයා ප්‍රයිවට් යනවා නම් ඔයා මේ වෙනකොට ඇම්බියුලන්ස් එකක් කතා කරගෙන 4ට කලින් ගෙදරට යන්න. ඒක තනි ගෑණියක් විදිහට මට සෑහෙන ලොකු අභියෝගයක්. මම 4ට කලින් යන්න ඕනේ. මම හොටෙල් එක බුක් කරගෙන රෙසර්වේෂන් එක කන්ෆර්ම් කරගන්න ඕනේ. බබාලාව ලෑස්ති කරගන්න ඕනේ. එයාලගේ ඒ වෙලාවේ මනස හදන්න ඕනේ. එයාලා පොසිටිව් කියන එක හරි නෙගටිව් කියන එක හරි යාලගේ ඔළුවට දාන්නේ කොහොමද? මම මේ හැම එකක් එක්කම හිතනවා. ඒ අතරේ මට සෑහෙන කෝල්ස් එනවා. ඒවට හැම එකකටම මම ආන්සර් කරන්නත් ඕනේ. ඒ අතරේ මම හිතනවා හරි කමන්නේ. දැන් මේක අඬ හිතෙද්දි මට මේක කරන්න බෑනේ. මම මේක කොහොම හරි කරනවා කියලා හිතනවා. අර කෙනෝ හස්බන්ඩ් කෝල් කරලා කියනවා තාත්ති මෙහෙමයි. අපි 4 දෙනාම පොසිටිව්. මම රෙදි ටික හදලා තියෙනවා. සේරම ලගේජ් ටිකම හදලා තියෙන මට බයක් නැහැ. මම යනවා. මම එන්නද? ඔයාට එන්න බැහැනේ. මගේ හිත සනස ගන්න එක කියලා වැඩක් නැහැ. ඔයාට එන්න බෑ කියලා මම දන්නවා. ප්‍රශ්නයක් නෑ. ඔයා උතන පරිස්සමට ඉන්න. මම බබාලා තුන්දෙනා බලන්න. එහෙම කියලා මම යාගිට දවස් දෙකකට පස්සේ යාගේ දවස් 10 සම්පූර්ණ වෙලා ගෙදර එනවා. මම මුළු ගෙදර මික්සි පිට හදලා කරනවා. අලුතෙන් බෙඩ් ෂීට් එකේ ඉඳලා දානවා. එයාට ගෙදර ඇවිල්ලා කන්න බොන්න කන්න බීම දැස්ති කියලා ෆ්‍රිජ් එකට දාලා හවස 3 වෙනකොට පිටත් වෙනවා. පිටත් වෙනවා. ඒ පිටත් වෙන වෙලාවෙත් කියන්න ඕනේ මගේ හස්බන්ඩ් යාළුවෝ සීරම ගේට් එක ගාව එකතු වෙලා හිටියා. ඒකද මට කණිකම කාල්වක් දෙන්නේ කියලා මම යනකොට. ඒකට අර වගේමයි හස්බන්ඩ් යනකොට වගේමයි මම යනකොට ගොඩක් අර පෙරහැරේ ත්‍රස්තවාදී අල්ලගෙන යනවා වගේ හරියට මරණ දන්නට ගෙනියනවා වගේ පෙරහැර කියනවා වගේ. ඔව්. ඒක බලාගෙන හිටියා. ඒක සමහරට ඒගොල්ලන් මේක අපිට සංවේදී වෙන්න කරන වැටීමට ඒක අපිට දැනුනේ නිකන් අර අපි නිකන් වැරදිකාරයෙක් අරගෙන යනකොට දැනෙන හැඟීම. ඒක නිසා. ඒ අතර ඒකද හස්බන්ඩ් අරන් ගියාට පස්සේ ගොඩක් අය කියවලා දුන්නා මෙහෙම හොටෙල් එකේ මම හස්බන්ඩ් ගේ හොටෙල් එක මිහිර විලේජ් එකේ අයිතිකාරයා කොවිඩ් හදාගෙන හැමෝටම බෝ කරා කියලා. ඉතින් ඇත්තටම මගේ හස්බන්ඩ් ගෙන් හැදුනේ මටයි බබාලා 4 දෙනාටයි විතරයි.
හස්බන්ඩ් හැදිලා අපිට හැදෙන්නේ නැහැ කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. අපේ ගෙදර කොහොමද මීටරේ පරතරේ නැහැ. ඒක නිසා අපිට හැදිච්ච එක හුලක් නෑ. මගේ ස්වාමි පුරුෂයා හරිම කියන්නේ සමාජ වගකීමක් ඇතිව වැඩ කළේ. එයාගෙන් කාටවත් බෝුනේ නැහැ. එයා දන්නේ හැමෝටම කෝල් කරලා කිව්වා අයියේ මල්ලියෝවා මාව ඇසුරු කරා නම් මේ දවස් ටිකේ යන්න කරගන්න උඩට මම PCR ඒ කියන්නට ඕන මීර විලේජ් පොකුරක් හැදුනේ නෑ. මීර ඉන්න කට්ටිය විතරයි හැදුනේ. මංගල් පොකුර කිව්වොත් ඒක ගම් පහට හැදුනේ ගොඩක් පොකුර. අපේ බෝනේ අපේ ගෙදර අයට විතරයි. මොකද මේ සමාජ වගකීම හරියට ඉටු කරපු නිසා. මගේ පියාගේ අසනීප තත්ත්වය නිසා මම හස්බන්ඩ්ගේ ෆැමිලි එකත් එක්ක අපි ඒ දවස් ටිකේ එකතු වුණේ නැහැ. ඒකට මගේ හස්බන්ඩ්ගේ තාත්තට තිබුණේ සුපර් මාකට් එකක්. ඒකට ඒකට එන්නේ නැහැ මිනිස්සු. ඒකට 119 ගහලා කියනයි මේගොල්ලන්ගේ මිහිර ස්ටෝර්ස් එක ඇරලා තියෙන එක වහන්න එයාලගේ පුතට කොවිඩ් නේ. අපි සතියකින් එකමාරකින් එහෙ ගිහින් නැත්තම් අපි ඒ වගේ කාල සීමාවකට ඇතුළත සම්බන්ධ වුණා නම් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අනවශ්‍ය බියක් ඇති කරගෙන ලොකු මානසික පීඩාවක් මම කියන්නේ මෙහෙමයි. අල්ලපු ගෙදර වුණත් අපි දැනගන්න ඕනේ අසනීපයක් වෙලා ඉන්නවනම් අපි කොච්චර තරහකාරී වුණත් ළඟට ගිහිල්ලා ගෙදරට යන්න බෑනේ. ගේට් එක ගාව ඉන්න. නැත්නම් තාප්පේ එහා පැත්තේ ගිහින් ඇහුවනම් ඔයාට කොහොමද මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවද කියන දේ ඇහුවනම් මොකද ඒ වගේ ලෙඩක් හදුනහම ඕනි වෙන්නේ ප්‍රතිකාර වලට වඩා මානසික සුවය. ඒක නිසා අපි ප්‍රතික්ෂේප කරනවා කියලා දැනනහම එහා පැත්තේ ගෙදර අය වුණත් යනකොට කාණුවෙන් නම් යන්නේ. ගේට් එක ගාවින් යන්නේ නැහැ. කාණුවට බහැලා යන්නේ. වෙනදට අනේ දුවේ කියලා කතා කරන මිනිස්සු මුකුත් නැහැ. හැබැයි කියන්න ඕනේ දෙයක් තිබුණා. මගේ නිවසේට අල්ලපු ගෙදර ඉන්නවා නැන්ද කෙනෙක්. නෑ හැම හදලා තාප්පු උඩින් කියනවා. ඈත ඉඳන් කතා කරනවා බොහොම පුතියද හොඳයිද කියලා. මගේ ඉස්සරහ ගෙදර හිටියා තව ඇන්ටි කෙනෙක්. එයා හැමදාම හොස්ටල් කොත්තමල්ලි දම්බලා ගෙනලා දිනවා පුඩුවේ. ඉතින් මගේ ස්වාමි පුරුෂයාගේ දෙමාපියෝ එයාගේ නෑදෑයෝ යාළුවෝ සේරම මම කොවිඩ් පොසිටිව් කියලා කියන්නේ අපි ක්වොරන්ටයින් වෙච්ච දවසේ ඉඳලා අපි යන මොහොත වෙනකන් මම එක කැම වේලක්වත් ගෙදර හැදුවේ නෑ. මට 3 වේලෙට කැම ගෙනල්ලා දුන්නා මට රෙස්ට් කරන්න කියලා. ඒ වගේ අර හොඳ මිනිස්සු ඒ අතර මිනිස්සු හිටියා සමාජ මාධ්‍ය දාලා තිබුණා ඒ වගේ ඒකට සමහර කනට ඇහෙන්න අපිට හරියට දොස් කිව්වා අපිට හරියට වැන්නා. මොකද්ද කියන්නේ අපි මේක පතුරලා වගේ. දැන් කොවිඩ් කියන්නේ සමාජ රෝගයක් නෙවෙයි. ඒක වසංගතයක්. එතන මිනිස්සු වසංගතේ සමාජ රෝගේ සෑහෙන පටලගෙන තියෙනවා. සමහර වෙලාවට මේ වෙන විට තවත් කෙනෙකුට ඒ විදියට හුදකලා කරපු තව කෙනෙකුට එහෙම කොන් කරපු කෙනෙකුට මේ වෙනකොට හැදලා තියෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාට ඒ සංවේදීභාවය ඒ මානසික මට්ටම පොදෙන් වටහා ගන්නට පුළුවන්. ඊට පස්සේ තමයි කොපිල බීච් කඩලෙක තමයි මම ගියේ. අතරේ මම ඒක ගිහිල්ලා මම සමාජ මාධ්‍ය දාලා ඔස්සේ දාන මම කොවිඩ් පොසිටිව් කියලා පෝස්ට් එක. ඒක මට කියන්න දේවල් ගොඩක් තිබුණා. මම මේ දවස් කීපය ඇතුළත අත්දැකපු දේවල් මගේ දරුවොත් එක්ක අත්විඳ දේවල්. මොකද ගැහණියක් විදිහට මම තනි වෙලා හිටියා. මම සෝම්පුෂණදී කියන්නේ මට මගේ ගෙදරට අම්මට නංගිට කතා කරලා කියන්න බෑ. මොකද තාත්තත් එක්ක ඒගොල්ලෝ සැනසෙන්නේ. තාත්තගේ ජීවිතේ කොයි වෙලාවද කියලා කියන්න බෑ. තාත්ති එයාගේ කැම කන දාලා දුන්න බට ගලවගෙන බට ගහන්න කෙනෙක් ડોක්ටර් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් එන්න විදියක් නෑ. අර ක්වොරන්ටයින් කරලා. ඒ වගේ ගොඩාක් ලොකු ප්‍රශ්න තිබුණා. මම දැන් ඒවා හිතන්නත් ඕනේ. මගේ දරුවෝ ගැන හිතන්නත් ඕනේ. ඒ වගේ වෙලාවට සමහරව එහෙම කතා කියද්දි එහෙනම් අපි සෑහෙන වැරද්දක් කරලා වගේ කියන එක හැමතැනම කියනකොට ඒක අපිට දරා ගන්න අමාරුයි. අර මම ඒකයි කියන්නේ වචනකින් හරි ඒ වෙලාවට කතා කරලා දුක සැප අහන්න පුළුවන් නම් මොනවාද ඕනි කියලා අහන්න පුළුවන් නම් මට ඒක හරි වටිනවා. මගේ දරුවෝ සෙල්ලම් කරන්නේ නැතුව කී ඇතුළට වෙලා හිටියා අම්මේ මිනිස්සු අපි දක්නකොට දුවනවා කියලා. මම හදන දවසක් ඉස්සරහ ගෙදර ඇන්ටි කෝල් කරලා එනේ බබලට කතා කරලා කියලා පුතේ ඊට බහලා සෙල්ලම් කරන්න අපි ඔය ලෙඩවලට බය නැහැ කියලා. ඉතින් මට ඒක හරි ලොකු ශක්තියක්. මොකද ඒකට මම දන්නවනේ කවුරු හරි කෙනෙක් මං වෙනුවෙන් ඉන්නවා කියන එක. ඒත් මම බබලා එළියට පැසලා මට ඒක කියන්න ඕනේ. මොකද ඒගොල්ලන් හරියට දුරුනේ ඇයි අපිට මෙහෙම කරන්නේ. අපිට මොකද ශාරීරික අපහසුතාවක් නැහැ. මගේ බබලාත් අවසානයේ වෙයි අම්මී අපි මේ වුණ හැදේ කියලා ඉස්කෝලේ ගියේ නැත්නම් මම්මිය කියලා. ශාරීරික අපහසුතාවයකට පත් නොවුණු ඇය ඔබට මැටේනම මානසිකව කොයිතරම් අසීමිතතාවයකට පත් වුණාද කියන එක.
ඒ නිසා සමාජ වගකීම තියෙන්නේ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු දේ කරන අතරතුරේ යම් හේකින් මේ රෝගය යම් කෙනෙකුට අසාධනය වුණා නම් ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ කෙරෙහි යම් කිසි සාධාරණ සේවයක් ඉටු කිරීම. ඉතින් ඇගේ කතාව හමාර වෙන්නේ ඇය මේ හෝටලේ සිට නිරෝධානය වෙලා ඉතාම සුවෙන් එය නෙගටිව් තත්ත්වයකටපත් වෙලා ඇය නිවසට එනවා. ඇයට ඉන්පසු දෙන්න වෙනවා ජීවිතයේ ලොකුම ඛේදජනක සිදුවීමක්. ඔව් මම ක්වොරන්ටයින් ඉවර කරන 17 වෙනිදා 18 වෙනිදා උදේ වෙලකට මගේ තාත්තා නැති වෙනවා. මගේ තාත්තා නැති වෙන්න තිබුණේ ඊට ගොඩාක් කාලයකට කලින්. මොකද එයාගේ ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබුණේ. ඒ වුණාට තාත්තා මම වෙනකන් හුස්ම අල්ලගෙන හිටියා වගේ. මම ක්වොරන්ටයින් ඉවර වෙච්ච ගමන් තාත්තා නැති වෙනවා. ඒක අහපු ගමන් ගත කරන්න කියලා හිතාගන්න බෑ. එන්න කෙනෙක් නෑ. අම්මා කියනවා ඔයයි නංගි ඉන්නවා මට ඒ ඇති අපි අදම තාත්තික ආදාහන කටයුතු කරමු කියලා. අපි එචෙම මහත්තයාට කතා කරලා කිව්වට පස්සේ මොකද ඒගොල්ලන්ට එහෙම කොවිඩ් මේකක් තිබුණේ නැහැ. ආති කොවිඩ් වලින් නෙවෙයි මේ කියන එක 100%ක් තහවුරු වෙලා තිබුණේ. ඒ වුණාට මගේ තාත්තගේ අවසාන කටයුතු වලට අපේ ගමේ කිසිම කෙනෙක් සහභාගී වුණේ නැහැ. ඒකට එක හේතුවක් විදිහට ඒගොල්ලන් කිව්වේ මේගොල්ලන්ට කොවිඩ් කියලා. මගේ තාත්තා මහජනකගේ පළවෙනි පාරකවරෙක් විදිහට සේවය කරේ විශ්‍රාම ගිහිල්ලා හිටියේ. ඉතින් ඒ වගේ අපේ තාත්තා හරි ගමට උනත් සෑහෙන සේවයක් කරපු වැදගත් මිනිස්සු. සමිති සමාගම් වලට බැඳිලා හිටිය අවුරුදු ගානක්. මං කියන්නේ ගෙදර එන්න ඕනේ නැහැ. ආදාහනාගාරයට හරි නැත්නම් ගේට් එකේ එළියේ ඉඳලා හරි. ඒගොල්ලන්ට තිබුණා අපි ඕගොල්ලන් එක ඉන්නවා කියන එක. උන්නට එහෙම නැහැ. හැබැයි අම්බම්පොල ජනතාව අම්බම්පොල ටවුන් එකේ ඉන්න හස්බන්ඩ්ගේ යාළුවෝ හැම ව්‍යාපාරිකයෙක්ම එදා එතෙන්ට ආවා. මට ඒක සතුටුයි මොකද අපි තනි වුණේ නැහැ. දැන් අම්බම්පොල ජනතාව කොරෝනා වලට බය වුණේ නැහැ. ඒගොල්ලන් එතන හිටියේ නැත්තම් මගේ අම්මා මානසික වැටෙනකද අම්මගේ කියලා අපි ජීවත් වෙච්ච පරිසරේ අසල්වාසීන් හිටියා. අසල්වාසීන් කීප දෙනෙක් ගොඩක් කියන්නේ අසල්වාසීන් අර කීවි මාමා කුමාරියන්ටි ඒ වගේ අසල්වාසීන් කීප දෙනෙක් ඒගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. ඒගොල්ලෝ ගැරෙන්න අනිත් කිසිම කෙනෙක් ආවේ නැහැ. අනිත් එක පොරු ප්‍රචාරයන් අපේ තාත්තා නැති උනේ කොවිඩ් කියන. ඉතින් මෙවැනි සිද්ධියකට ඇය මුහුණ දුන්නාට පස්සේ ඔබට කියන්න ඕනේ මේ දරුවන් ඉතාම ලොකු මානසික ව්‍යාකූල භාවයකට පත් වෙනවා. ඔවුන් කොච්චර ව්‍යාකූලතාවයකට පත් වෙනවද කිව්වොත් පුංචි හිතනවා අපි ගෙදර හිටියේ නැති නිසා අපි මේ කොවිඩ් අසාධනය වෙලා අපි වෙන තැනක හිටපු නිසා තමයි අපේ සීයා මේ යන්නේ කියලා. ඒ නිසා මේ සීයා මිය ගිය පුවත සහ ඉන් අනතුරුව ඔවුන් සංවේදී වුණු ආකාරය සහ ඔවුන්ගේ අදහස් අපි ඔවුන්ගේම වචන වලින් ඔබට දැන් ඉදිරිපත් කරන්න සූදානම්. එතකොට ඔබ තීරණය කරන්න දරුවන්ට වැඩිහිටියන්ට නැත්නම් සමාජයට සේවයක් කරපු සමාජයට කිසිදු කරදරයක් එහෙම හිරිහැරයක් නොකරපු ඕනෑම පුද්ගලයෙකුට මේ රෝගය හැදෙන්නට පුළුවන්. හැබැයි ඒ රෝගය හැදුන කෙනාට සමාජය පිළිගන්නේ කොහොමද? සමාජයේ මානසික ශක්තිමත් භාවය ලබා දෙන්නේ කොහොමද? මම හිතනවා රෝගයට ඖෂධය තාම හොයාගෙන නැහැ. හැබැයි රෝගය වැළඳුණු කෙනෙකුට අපි සලකන්නේ සත්කාර කරන්නේ කොහොමද කියන එක ශ්‍රී ලාංකික ඔබට අපි වැඩිදුර කියන්න අවශ්‍ය නැහැ. මෙවැනි සිදුවීම් වලින් ඉතාමත් තහවුරු වෙනවා. ඒ නිසා කොවිඩ් වලින් ගැලවීමට අපිට සෞඛ්‍ය ආරක්ෂක කටයුතු කරන්න පුළුවන්. හැබැයි අපි එහාට ගිහිලා මේ කොවිඩ් ආසාදනය වෙච්ච පුද්ගලයන් අපේම අය අපිට ඊළඟ දවසේ අත්දැකීමක් වෙයි කියන හිතේ දරාගෙන උන්ට මානසිකව සැලකීම ඉතාම වැදගත්. නැත්නම් මෙවැනි සෝචනීය කොවිඩ් වලින් ශාරීරික අපහසුතාවයකට නොවුණු ඔවුන් විශේෂම දරුවන් කොවිඩ් නිසා මානසික අසහනතාවයකට මානසික අසිරිතාවයකට මානසික අවතැන්භාවයකට පත් වුණා. ඒ නිසා මේ කතාව ඔබට ඉතාම වැදගත් වෙනවා. ඉතින් සසංක අපට බොහොම ස්තුතියි අපේ රටට විශේෂයෙන්ම අනාගතේ මේ රෝගය කාටද වැළඳෙන්නේ නැත්තේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ අයට තවත් අය වෙනුවෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව විවෘතව සාපේක්ෂව සංවේදීව මේ අදහස් ප්‍රකාශ කිරීම මම හිතනවා ඔබ තවත් සමාජ වගකීමක් ඉටු කළා. ඔබගේ අතුලාන්තයේ තියෙන මේ දේ ප්‍රකාශ කිරීමෙන් තවත් කෙනෙකුට මේ පාඩමක් ආදර්ශයක් ගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඔබට ස්තුතියි. ඒ වගේම මේ රෝගය ඉතාම ඉක්මනින් අපේ තුරන්
වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම වෙලේම මතක තියාගන්න ශාරීරිකව අසහනයටපත් වීමට ඖෂධයක් කොහෙන් හරි හොයාගත්තත් මානසික අස්ථානතාවය ඉතාමත් වැදගත්. ඒ නිසා තවත් කෙනෙකු මේ නිසා මානසිකව අසනීපතාවයටපත් නොකිරීම අපේ සමාජ වගකීමක්. බොහොමත්ම ස්තුතියි මට මේ වගේ අවස්ථාවක් සලසලා දුන්නට. මට කියන්න තියෙන පණිවිඩයක් විදිහට කියන්න තියෙන මෙච්චරයි. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ කොවිඩ් වැළඳුනහම කලබල වෙන්න හොඳ නැහැ. අපි සංසුන් වෙන්න ඕනේ. මොකද කලබල වුණාම වෙන්න තියෙන අනතුරු ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි සාමාන්‍ය තත්ත්වයකටපත් වෙලා මොකද අපි විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම ගෝලීය වසංගතයක් වෙලා තියෙන වෙලාවේ අපි කලබල වෙන්න නැතුව මොන දුන්නත් මොකද ඒක මට හොඳටම එක්ස්පීරියන්ස් තියෙන හින්දා මම කියන්නේ දරුවෝ තුන්දෙනෙක් එක්ක මම තනියම ගැහණියක් වෙලා මොන දුන්නා. ඒක නිසා කලබල වෙන්න නැතුව මානුෂීය වෙන්න ඕනේ. මොකද අද මට හැදුනා හෙට ඔබට හැදෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද මට කොවිඩ් හැදිච්ච හින්දා මම දන්නවා මිනිස්සු තමයි කොවිඩ් හැදුනහම පැනලා යන එක හංගන එක සාධාරණයි. මොකද සමාජයෙන් අපි ප්‍රතික්ෂේප කරන හැටි සමාජය අපට සලකන හැටි දැක්කහම මම කොවිඩ් රෝගියෙක් මම බෙහෙත් ගන්න අවශ්‍යයි මම නිරෝධායනය වෙන්න අවශ්‍යයි කියන එක අපිට හිතෙන්නේ නැහැ. මොකද පස්සේ දැන් අද ඔබ වෙන්න පුළුවන් මාත් එක්ක අද මෙහෙම කතා කරලා ගිහින් ඔබ මට හෙට කෝල් කරලා කියනවා සසංකා මට ටිකක් වුණා වගේ කැස්ස වගේ කියනවා නම් එතකොට මට දැනෙන හැඟීම එහෙම වෙනවා. තාම ඒක වෙනවා. තාම අද මට කොවිඩ් හොඳ වෙලා මාස දෙකකට ආසන්නයි. මට තාම අපිත් එක්ක කතා කරලා ගිහින් ඊළඟ දවසේ කෝල් කරලා කියනවා මට කැස්ස වගේ වුණා වගේ. අපි දැන් සමාජයට ග්‍රෝ වෙන්නේ නැහැ. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මාධ්‍ය විදිහට ඔබලට කරන්න තියෙන එකම දේ. මේක ඇගේ කොච්චර දවසක් තියෙනවද? අපෙන් එළියට යන්නේ කවදද? කොවිඩ් හැදුනා කියන්නේ අපි හැමදාම කොවිඩ් රෝගියෙක් නෙවෙයි. අපි ටික දවසකට විතරයි දවස් 10ක් වගේ ඇතුළත තමයි අපෙන් මේක බෝ වෙන කෙනෙක්ට. එතින් එහාට අපි රෝගේ සුව කරගන්නවා. ඒක නිසා අපෙන් කවදාවත් අය බෝ වෙන්නේ අපි ලෙඩු නෙවෙයි. ඒක නිසා අපෙන් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා හැදිලා නිරෝධ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් තවදුරටත් කොම් කරන්න අවශ්‍ය නැහැ. අනිත් එක යම්කිසි ශාරීරික රෝගී තත්ත්වයක් අපිට වාර්තා වෙලා එය පොසිටිව් වුණාට පස්සේ මානසිකව කොරෝනා රෝගය හදන්නට එපා. එතකොට නැත්තම් එය කවදාවත් නෙගටිව් කරගන්න බැරි වෙයි. ශාරීරික කොරෝනා නෙගටිව් කරගත්තත් මානසික කොරෝනාව නෙගටිව් කරන්න බැරි වෙයි. අපි හරි විදියට මානුෂ්‍ය විදියට අනිත් අය සැලකුවේ නැත්තම්. තමයි අංශු. මම ඉන්නේ අබම්පොල. මට කොරෝනා තිබ්බා. හැබැයි ඒක හොඳ වුණා. මට කොරෝනා හොඳ වුණේ මම විටමින් C බීලයි healthy foods කාලයි රස්න වතුරෙන් නාලයි. මට කොරෝනා හැදිලා මගේ අම්මත් එක්ක ගියා කොගල් බීච් එකට. ඊට පස්සේ ආයෙ ගෙදර එනකොට සිය නැති වෙලා බිම වැටිලා. එතකොට මට ඕනේ ලොකු සොකර් ප්ලේයර් කෙනෙක් වෙලා සිය ප්‍රවුඩ් කරලා අම්මා තාත්තා ලොකු තැනකට අරන් යන්න. Hello, my name is Aisha. I know you guys have heard of Corona. Corona is a big virus, but don't worry. I know it's a big virus, but I had Corona. Let me tell you the story. I was a normal boy watching TV, and I was little scared of Corona. But every day in the news, lots of people die from Corona. But my dad did not listen to the news. He went to parties, shops, and everywhere in the world. And one day he went to a wedding, and one of his friends got Corona, and he got Corona. Then after the wedding, he came home, and we played with him, and mom and dad talked, and lots of friends came to our house, and we got COVID from our dad. So you guys have to be careful. When somebody walks into your house, you have to put sanitizer and tell them to wear mask. If they are not wearing mask, you have to tell them to wear mask. And when I was in COVID, I went to a hotel called Koggala Beach Hotel, and it was amazing. And my dad went to a hospital near our house, and it's called Abankola Central
hospital, and we went to Kogal Beach Hotel. And when we came back, we had to stay in home for 3 days. After the 3 days, we went to see Sia. And after the other day, our Sia passed away. That was really sad for me. And when I grow up, I want to be an astronaut. When I be an astronaut, I can go to space and be with my Sia and the stars for all. මගේ නම මොනටි මම මාහොවල ඉන්නේ. අපි PCR කරන්න ගියා. ඔයගොල්ලෝ දන්නවනේ කොරෝනා එච්චර බය වෙන්න දෙයක් නැහැ. අපි PCR කරන්න ගියා. PCR එක රිදෙනවද? ඒ රිදෙන එක අල්ලගෙන ඉන්න. ඒක අඩන්න එපා. මාත් ඇඬුවා පොඩි ළමයිට රිදෙනවා. අපි එනකොට නරක දෙයක් වුණා. අපේ සීයා මැරිලා. මට ලොකු වෙලා කරන්න ඕනේ. මට සීයාව ප්‍රවුඩ් කරන්න. ඔයගොල්ලෝ කොහේ හරි යනකොට මාක්ස් දාගෙන හැන්ඩ් ස්ටයිල්ස් එක ගහගෙන යන්න. ලොකු වුණාම මම මගේ සීයා ප්‍රවුඩ් කරන්නේ ෆැෂන් ඩිසයින් කෙනෙක් වෙලා සීයාගේ ඇඳුමක් ඇඳලා ඊට පස්සේ මම විස් කරනවා සීයා මන් ළඟින් ඉන්නවා කියලා. My name is Sohas and I am from Maho. I seem you all know about corona. I got corona from my papa. He went to a wedding and he caught corona from a friend. And papa go to the Amapala Central Hospital. And I also go to a hospital to take a PCR. And my brothers and sisters also go. The PCR is little hurting, but you can bear it. It's not that much hurting. And my brothers and sisters came to watch my Sia, and the other day my Sia passed away and died. And my Sia worked at the bank manager like a bank manager, and he got the bank manager job. And I want to be a bank manager too, like my grandfather.